ඉතින් හැම දිනාටම යහපතක් වේවා තෙරුවන් සරණයි. අපි සසර දුකින් මිදී යාමට මේ දරණ අවංක අව්‍යාජ ධර්මානුකූල උත්සාහයක් මේ වීරිය පාරමිතාවක් වීරිය කිරීමක් කරන්න. බුදුරජාණන් වහන්සේත් මේ කායගත සතිය මේ විදිහට මෙනෙහි කරගෙන ඉහිල්ලා තමයි මේවා හොඳට මෙනෙහි කළ ධානයත් ලබාගෙන උන්වහන්සේ ධාන තත්වයටත්පත් වෙලා හිත සංවර කරගෙන දියුණු කරගෙන තමයි අපිට මේවා මේ දේශනා කළ තියෙන. කවදාකවත් උන්වහන්සේ නොකරපු දෙයක් අපිට කියලා නැහැ. මේක තථාගතයන් වහන්සේ විසින් අනුගමනය කරපු සහ දේශනා කරපු වඩපු ප්‍රතිපදාවක්. ඒක නිසා මේකේ එහෙට මෙහෙට හැරෙන්න දෙයක්, මේකේ සැක හිතන්න දෙයක් කිසිම දෙයක් නැහැ. අපි බලමු මේ කලින්ම අපි වචන 10ක් මේ පින්වතුන්ට බාර කරා යන්න කලින් ඒ වචන 10ම ආරක්ෂා කරගෙන මේ පින්වත්තුන්ගේ දානමාන කටයුතු සිද්ධ කරගෙන සංවරයෙන් ඒ අවස්ථාව පවත්වපු පින්වතුන් වචන 10ම ආරක්ෂා කරගෙන ඉන්න පින්වතුන්ගේ දකුණු අත වම් අත නෙවෙයි දකුණු අත ඉන්නවා 1 2 3 4 හොඳයි බොහොම හොඳයි ඊළඟට වචන 9ක් පරිස්සම් කරගත්ත පින්වතුන් 1 2 3 4 5 හරි. වචන 8ක් බේරාගත්තයි. ඔව් එතන ඉන්නවා 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට වචන 7ක් පරිස්සම් කරගත්තායි. 1 2 3යි. කොහොමද? මට අත දකුණු අත දීසි. වචන 6ක් පරිස්සම් කරගත්තායි. වචන 6ක් පොඩ්ඩක් මට පේන්නේ 1 2 හරි වචන 5ක් බේරගත්තා නෑ වචන 4ක් පරිස්සම් කරගත්තා නෑ වචන 3ක් පරිස්සම් කරගත්තා නෑ වචන 8ක් කතා කළා වචන 2ක් බේරගත්තා නෑ එක වචනයක් පරිස්සම් කරගත්තා නෑ වචන 10ම නැති කරගත්තා. ඔසන් අත ඔසන් දකුණු අතනේ වම් අත. හොඳයි. ඉන්නවා නේද? හොඳයි. මේක සතිපට්ඨානෙ. ওই වචන කතා කරන්නේ නැතුව පරිස්සමෙන් අර පිළිවෙස්මින් ඒකට හරි සිහියක් ඕනේ. සිහිය නැතුව ඒ වැඩේ කරන්න බෑ. ඒක නිසා ඔය හැම එකක්ම දෙන්නේ සතිපට්ඨානයට බද්ධ කරලා. ඒක ඉතින් හොඳයි. අපේ පින්වතුන් බොහොම කල්පනාවෙන් තමන් කරන කතාව, තමන් කරන වාචසික ගනුදෙනුව හොඳට දැනගෙන ඒ සිහියෙන් යුක්තව කටයුතු කරලා තිනවා. මේ නිවන් දැක්කන් පස්සේ අපිට කතා නෑ මොකක්වත්. නේද? අපි සංසාරේ යන්නේ කොමක් නිසාද? කතා වැඩි නිසා. අපි කතා හදනවා. නේද? ඒක නිසා කතා නොකර හිටපු කවුද නිවන් දැක්කන් පස්සේ කතා කරන්නේ? කතා කරන්න කටකුත් නැහැ. ශරීරයකුත් නැහැ. ඊළඟට කියනවනේ මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයෝ මෙච්චර මේ කතා කරන්නේ නැතුව නිස්සද්දව ඉන්න කොහොමද හුරු කරගත්තේ කියලා. මේ අනිත් ආගමිකය ඇවිල්ලා අහලා තියෙනවානේ. හොඳයි. එහෙනම් අපි ඊළඟට බලමු මේ පින්වතුන්ගේ මේ පළවෙනි කරුණු 5. ඒ කියන්නේ කේසා ලෝමා නඛා දන්තා තචු. හොඳයි කියන්න බලන්න. ඔක්කොම එක හඬට කියන්න ඕනේ. එක්කෙනෙක් පහුවෙන්න එපා. එක්කෙනෙක් ඉස්සර වෙන්න එපා. පිරිසක් ගොඩක් හිටියත් එක හඬට. අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් කියන්න බලන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා හයි කේසා ලෝමා නඛා දන්තා තචෝ
තචෝදන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝදන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝදන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝදන්තා නඛා ලෝමා කේසා. පොත බලාගෙන නෙවෙයි. පොත බලන කිව්වේ කොළිය බලන කිව්වේ. මේ කටවචනේ කියන්න ඕනේ මතකෙන් කියන්න ඕනේ. එහෙමනේ. කියන්න. කොළ අයින් කරලා. එතකොට තමයි භාවනාව වෙන්නේ. භාවනාව වෙන්නේ හොඳට පදම් වෙන්න ඕනේ. හරි. කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා. ඊළඟට කරන්නේ පිළිවෙල ඒකට කියන්නේ මොකද්ද? අනුලෝම සහ පටිලෝම. පටිලෝම විතරක් කරන්න. පටිලෝම කරනවා කියන්නේ ආපස්සට පස් වතාවක් විතර කරන්න ඕනේ. තචෝ දන්තා නඛා ලෝමා ඒක මතකෙන් වෙන්න ඕනේ. හරි ඇස් දෙක පියාගන්න. තචෝ දන්තා නඛා ලෝමා කේසා 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 කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා කේසා ලෝමා නඛා දන්තා තචෝ දන්තා නඛා ලෝමා කේසා. දැන් පේනවනේ මේ ඔය විදිහට අනිත් එක තව පහක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? දෙවෙනි පංචකය. ඒකේ මොකද්ද තියෙන්නේ? මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං. හරි. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං. වක්කං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං. වක්කං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්කං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. දැන් කියන්න බලන්න. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. මන්සං නහාරු අට්ඨි අට්ඨිමින්ජං වක්ඛං. වක්ඛං අට්ඨිමින්ජං අට්ඨි නහාරු මන්සං. හරි ඊළඟට දෙනවා
අනුලෝම පටිලෝම පහක් කරන්න ඕනේ. පටිලෝම පහක් කරන්නේ කොලේ බලාගෙන නෙවෙයි එතකොට පුරුදු වෙන්නේ හොඳයි. වක්ඛං අට්ටි මිඤ්ඤං අට්ටි නහරු මන්සං 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 තචෝදන්තා නකාරුමා කේසා වක්ඛං අට්ටි මිඤ්ඤං අට්ටි නහරු මන්සං තචෝදන්තා නකාරුමා කියන්න බලන්න. ආයි කියන්න බලන්න. ආයි කියන්න. හොඳයි. මේ විදිහට පුරුදු කරන්න ඕනේ. මේ කොලේ බලාගෙන කියන්නේ නැහැ. ඇයි කොලේ බලාගෙන කියන්නේ නැත්තේ? අපි භාවනා කරනකොට කොලේ බලාගෙන නෙවෙයි භාවනා කරන්නේ. අපි මතකින් අපි මෙනෙහි කරනකොට කේසා 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 ලෝමා 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 නඛා 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 දන්තා 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 තචෝ 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 මන්සං 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 ඇයි ඒ විදිහට කියන්නේ තුනක් හතරක් එතකොට අපි මන්සං මන්සං කියනකොට ඒ ටික කියා ඒ මාංශ මෙනෙහි කරන්න පුළුවන්. අට්ටි 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 කියනකොට ඒ ටික මෙනෙහි කර කර ඇට සැකිල්ල මෙනෙහි කරන්න පුළුවන්. ඒකටයි එහෙම කරන්නේ. අවසානට අපි කියමු මොකද්ද? මේ කේසා ලෝමා නඛා දන්තා ඒ තිතිස් කුණක නේද? කායගත සතියේ අපි වැඩිය කරපු නැති එකක් මේ. කායගත සතිය හැම වෙලාවෙම මේක දැකලා නැද්ද මේ අපේ ගම්වල ආච්චිලා සීයලා ඔහොම කියා ඉන්නවා. ඉස්සර. එහෙම කියනවා. ඒක ඊට පස්සේ කොහොම හරි එහෙම නැති වෙලා ගිහිලා තියෙනවා. ඊට පස්සේ බුදු ගුණ වලට ආවා. හැබැයි පිළිකුල් භාවනා වඩන තැන් ගොඩක් තියෙනවා. හැබැයි මේක බොහොම මහා ආනුභාව සම්පන්න කායානුපස්සනාවක්. මේ රාග විරාගී චේතනාව ඇති කරගන්න. ඉතින් මේ විදිහට මේක වඩනකොට මේ ඉස්සරහාට පස්සට මේ විදිහට ගොඩාක් සජ්ජායනා කරලා වඩනකොට හැම වෙලාවෙම ඒ වචනෙන් කියවෙන පිළිකුල් කොටසට හිත එක්කාසු කරන්න ඕනේ. ඒක කරනකොට තමයි හරියන්නේ. එහෙම කරනකොට කියනවා බුදුරජාණන් වහන්සේ සේයතාපි භික්කවේ උබතෝ මුඛා මුතුලි පුරා. ඒ කියන්නේ මේ උබතෝ මුඛා මුතුලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස සේයතිදං. ඒ කියන්නේ බෑග් එකක් අරගෙන බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දෙනවා මේ පිළිකුල් භාවනාව මේ ශරීරයේ ඇතුලේ තිබෙන දේවල් මෙනෙහි කරනකොට මෙහෙමයි කියලා අපි බෑග් එකක් අරගෙන දෙපැත්තේ කට වහනවා බඳිනවා. උබතෝ මුඛා දෙපැත්තෙන්ම කටවල් වහලා මුතුලි පුරා නානා විහිතස ධඤ්ඤස්ස. ඒ කියන්නේ මේ මල්ලට පුරවනවා මේ ධාන්‍ය වර්ග. මේකට ධාන්‍ය වර්ග දානවා. මොනවද දාන්නේ බලන්න මේ උදාහරණයට අරගෙන තිබෙන්නා වූ දේවල් මේ පින්වත්තුන් කියන්න
මේ වගේ වෙනස සහ පාට. සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. මේකේ තියෙනවා 6ක් 1 2 3 4. සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. සාලී කියලා කියන්නේ හා. විහීනං කියලා කියන්නේ වී. මුග්ගානං කියලා කියන්නේ මුං ඇට. මාස කියලා කියන්නේ මෑ. තිල කියලා කියන්නේ තල. තණ්ඩුල කියලා කියන්නේ මේ ධාන්‍ය වර්ගයක්. අපි හිතමු මොන හරි දෙයක්. තණ්ඩුල කියලා කියන්නේ හැබැයි එකක් තියෙනවා. තණ්ඩුල කියලා කියන්නේ තාල් జాතියක්ම තමයි. ඒක ධාන්‍යයක් කියලා කියන්නේ. දැන් බලන්න හැල් කියලා జాතියක් අහලා දෙනවා. හැල්. හැල් වී. හැල්. සාලීනං කියලා කියන්නේ හැල්. මේ සහල් වී මුංගට මෑට තල සහල් වර්ග මේවා එක පාටද? එක ප්‍රමාණයද? නැහැ. හැල් කියන જાතිය එක ප්‍රමාණයක් පාටක්. වී කියන જાතිය බොළුත් එක්කනේ. ඒක එක පාටක්. මුං ඇට කියලා කියන්නේ මොන පාටද මුං ඇට? කොළ පාටයි. මෑට මෑ කොළ පාටයි නේ. රතු දුඹුරු. එහෙමද? මෑට තල තල සාමාන්‍ය සුදුයි නේ. කළු කියලා. තණ්ඩුල කියලා කියන්නේ හාල්. එතකොට හාල් වර්ග තියෙනවා, සුදු ඒවා තියෙනවා, රතු ඒවා තියෙනවා, දුඹුරු ඒවා තියෙනවා. ඔය විදිහට දැන් මේ හාල්, වී, මුං ඇට, මෑ, තල ආදී ධාන්‍ය වර්ග එක බෑග් එකකට දානවා. භාගයකට දාලා දෙපැත්තෙන් කට වහනවා. තමේනං චක්කුමා පුරිසෝ මුංචිත්වා පච්චවෙක්කෙය. ඔය බෑග් එක ඥානවන්ත ඇස් තිබෙන්නා වූ මිනිසෙක්. චක්කුමා පුරිසෝ ඇස් හොඳට පේන මිනිසෙක් මුංචිත්වා ඒක මුදලා ඒක ලිහලා පච්චවෙක්කෙය මේ විදිහට මෙනෙහි කරනවා. ඉමේස් දැන් අපි හිතමු දැම්මයි කියලා. එහෙම නැත්නම් බිම ඇතුරුවා කියලා. ඉමේ සාලි මේවා හැ. ඉමේ විහි මේවා වී. ඉමේ මුග්ගා මේවා තමයි මුං ඇට. ඉමේ මාසා මේ තමයි මෑ ඇට. ඉමේ තිලා මේ තමයි තල ඇට. ඉමේ තණ්ඩුලා මේ තමයි සහල් කියලා මේ විදිහට එකක් පාසා ඒ මිනිස්යාට තේරුම් ගන්න පුළුවන් ඒ ධාන්‍ය වර්ග හඳුනා ගන්න පුළුවන්. ඇයි එයාට පුළුවන්කම තියෙන හඳුනා ගන්න? තියෙන්නේ ඇස් තියෙනවා, ඇස් පේනවා. ඊව මේව කෝ බික්කවේ ආන්න ඒ වාගේ මහණෙනි බික්ඛු භික්ෂුන් වහන්සේ ඉමමේව කායම් මේ කයම උද්දං පාදතලා පාදයෙන් උඩ අදෝ කේස මත්තකා කෙස් වලින් යට තචපරියන්තං වටේට සම මේ ප්‍රදේශේ පූරං නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්කති මේ කෙස් වලින් පහළ පාදයෙන් උඩ වට සමෙන් ඇතුළත තිබෙන්නා වූ මේ ප්‍රදේශයේ නානප්පකාරස අසුචිනෝ පච්චවෙක්කති නොඑක ආකාරයේ හැඩතල තිබෙන්නා වූ අප්‍රසන්න පිරිසිදු නැති පිළිකුල් දේවල් පිළිබඳව මේ විදිහට මෙනෙහි කරනවා. අත්ති ඉමස්මින් කායේ මේ කයේ කෙසං කේසා ලෝමානකා දන්තා තචෝ මන්සං නහරු අට්ටි මින්ජා වක්කං හදයන් යකනං කිලෝමකම් පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්මං පුබ්බූලෝ හිතං සේදු මේදු අස්සු අසා කීලෝ සිංගානිකා ලසිකා මුත්තං මේ විදිහට මෙනෙහි කරනවා. මේක දැන් ඉස්සරහට යන හරියට ගමක ඇවිදින්න වගේ. හිසේ පටන් පාදාන්තයේ දක්වාම මේ තිබෙන්නා වූ අභ්‍යන්තරයේ තිබෙන දේවල් මෙනෙහි කර කර හදවත පෙනුනේ නැතුවට තියෙන තැන දන්නවා. ශරීරයේ මේ පපු ඒකට කියන්නේ උර කුහරය කියලා. ඒ උර කුහරය ඇතුළේ
එතකොට හදවත තියෙන තැන, පෙනහළු තියෙන හැටි, තියෙන තැන, ප්‍රදේශය, ඊළඟට අක්මාව තියෙන ප්‍රදේශය, දලබුව තියෙන ප්‍රදේශය, බඩවැල් තියෙන ප්‍රදේශය, මහා බඩවැල් තියෙන තැන, බඩවැල් ඇතුලේ මොකද්ද අක්මාව ඇතුලේ තියෙන්නේ ආහාර පාන, පැසවූ ඒවා, නොපැසවූ ඒවා, ඔය විදිහට මෙනෙහි කරනවා. ඔය විදිහට මෙනෙහි කරන්ට ඔය මෙනෙහි කිරීම කරන්ට S2 පියාගෙන නිකන් හිටියට මෙනෙහි වෙන්නේ නැහැ. S2 පියාගෙන නිකන් හිටියට මෙනෙහි වෙනවද? නෑ, මේක ක්‍රියාත්මක කරවන්න ඕනේ. හිත ඒ තැන් වලට යවන්න ඕනේ. ඒ යැවීමට මොකද්ද අවශ්‍ය? වීරියක් අවශ්‍යයි. ඒ වීරියෙන් තමයි එතෙන්ට යවන්නේ. ඒකට කියනවා ආතාපිනෝ පහිතත්ස්ස විහෙරතෝ. ඒ විදිහට මෙනෙහි කර සිහියෙන් නුවණින් වීරියෙන් මෙනෙහි කරගෙන යනකොට ගේහසිත සරසංකප්පා. දැන් හිතනවාද මේකට හොඳට මේ ගේහසිත සරසංකප්පා කියලා සැරසිරි කරන්න, පීරවන්න, මාලයක් දාන්න, කරාඹු දාන්න ඒ විදිහට හිතෙනවාද? එතකොට අර තියෙන ස්වභාවය සරසංකප්ප කියන ඒවා අඩු වෙනවනේ. ඒක හොඳයිද නරකයිද? හොඳයි. ගේහසිත සරසංකප්පා තේ පහියන්ති. අර විදිහට සැරසිරි කරන්ට ඒ රූපයේ අගේ කරන අගේ කිරිල්ලක් තියෙනවා නම් ඒ ටික හිමීට නැති වෙලා තුනි වෙලා අපෝ වෙලා යනවා. තේසං පහන ඒ ටික නැති වුණාම අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති. ඒ අපේ හිත අර ටිකේ අජ්ජත්තමේව කියලා කියන්නේ ඔය කියන කරුණු ටිකේ 32ෙම මෙහෙට කැරකි තියෙනවා. සමාධියක් නොවේද? සමාධියක්. සම්නිසීදිත ඒකෙම පිහිටනවා. ඒකෝදි හෝති සමාධියති එකතෙන් වෙලා සමාධියගත වෙනවා. මේ විදිහට තමයි කායගත සතිය වඩනවා කියන්නේ. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛාය කායන පස් කායගත සතිය භාවේති. ඒවම්පි භික්ඛවේ භික්ඛු කායගත සතිය භාවේති. මොකක් හරි තියෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ තමයි කායගත සතිය වඩන විදිය. මේක හරි බල සම්පන්න එකක්. එකක් තමයි අපිට බලා ගන්නට බැරි කොටස් තිබෙනවා. ඒ බලා ගන්නට බැරි කොටස් තමයි ඔය හදවත, අක්මාව, දලඹුව ඒ වගේ දේවල්. අපි කියවනේ අර මේ ඊයේ කිව්වේ මොකද්ද? මේ අපිට පේන දේවල් ඔක්කොම ලස්සනට පාට කරලා අර අලංකාර පාටකින් පින්තූරයක් තමයි පොතක පතක තියෙන්නේ. ඒක සජීවී එකකුත් නෙවෙයි. එකක් තමයි ඒක හිතේ කෙටින්නේ නැත්තේ. එහෙම බැලුවම් පස්සේ පොඩි සටහනක් එන බව හැබැයි හිතකට යම්කිසි දෙයක් හිතේ කැවෙන්න නම් වැදෙන්න නම් උදව් වෙන දෙයක් තියෙනවා. ඔය මොකද්ද? දැන් අපි ඔය වගේ දෙයක් අපේ හිතේ කෙටෙන්නේ. හොඳට නිකන් මතකයට එන්නේ. මොකක් නිසාද? ගඳ. සුවඳක් නෑ. ගඳ. ගඳෙන් තමයි ගඳ හොඳට රෙජිස්ටර් වෙනවා. ඒ ගඳක් නෑ මේකේ. ඔය පොතක පින්තූරයක් බැලුවම පස්සේ පින්තූරේ යන්ත්‍ර සටහන් තියෙනවා. ඒක ගඳ නෑ. නේද? රූපවාහිනිය බලනකොටත් ඒ වගේ. ටීවී එකෙත් ඒ වගේ. ඒකේ ගඳක් එන්නේ නෑ. මෝචරියට ඉහළ බැලුවොත් නම් ගඳ එනවා. හැබැයි මේක සටහනක් අවශ්‍යයි අපිට. ඒක මතක තියාගන්න ලේසි. හැබැයි සටහනකින් පුළුවන් හැම එක්කෙනාගේම ශරීරයේ මේ තියෙනනේ බඩ, මේ බඩේ තියෙනනේ මස්. මෙහෙම ඇල්ලුවම පස්සේ තේරෙනවනේ මස්. ඒකේ තියෙන්නේ ඇත්ත වශයෙන්ම පොඩි මස් තරලයක් තියෙන, ගොඩක්ම නෑ, හැම වැඩි. මේ හරිය තියෙන්නේ හැම ගතිය වැඩි. මේ උරපත්තට පැත්තට තමයි මස්. මේ අතේ එහෙම තමයි මස් තියෙන්නේ. ඒ තියෙන්නේ නිකන් එබෙනවා, ඉදිනවා, ඉදිලා වගේ තියෙන්නේ. මේ හැම මේ තියෙන දල හැමක් තියෙන. හැමත් නිකන් අර ඌරු මේ හරිය තියෙන හැම අර ඌරු හැම තියෙන්නේ. ඔය වගේ ඝනයි.
තෙලුත් තියෙනවා. ඒ කියන්නේ හැමට යටින් තියෙනවා. හැම කපාගෙන යනකොට මතුවෙනවා කහ පාට ලේයර් එකක්. ඒ කහ පාටට හුරු ලේයර් එකක්. ඒක මට මගේ මතකයේ හැටියට හරියයි දන්නේ මේක. මේක මට නම් දැනුනේ මෙන්න මේ වගේ. අපිට දානි ගෙවල් වල ගියන් පස්සේ සැලඩ් එකට දාලා දෙනවා නේද අර කස්ටර්ඩ්. නෑ මට නම් දැනුනේ කස්ටර්ඩ් වගේ. මහත්තයා හරිනේ කස්ටර්ඩ් වගේ. ඔව් යන් ලා කහ පාටකට බර තමයි තියෙන්නේ. ඒ වගේ තට්ටුවක් තියෙනවා. ඒක මෙහෙම කැපුවම පස්සේ ඒකට යටින් තියෙනවා පොඩි මස් ටිකක්. ඒ තරම් මේ හරියනම් ඒ තරම් ලොකු මසක් නෑ. මේ ඇතුළට ගියන් පස්සේ තියෙනවා මේ ඒකේ ගියන් පස්සේ මෙහෙම දෙපැත්තට තියෙනවා මේ රූම් එක වගේ. මේ ඇටකටු රිබ්ස් තියෙන්නේ. රිබ්ස් වලින් ආවරණය වෙච්ච ඒ රිබ් එකේ තියෙනවා මේ රිබ්ස් වල තියෙනවා මෙහෙම මේ සුදු පාට සාරි රෙදි තියෙන දුහුල් සාරි රෙද්දක් වගේ එකකුත් ඒකේ තියෙනවා. නිකන් තැවරිලා. ඇද්දන් පස්සේ චරස් ගාලා එනවා ඒක. හරි නේද මන්ද? මේ එහෙම එකක් තියෙනවා. ඇතුලේ තියෙනවා. කවරයක් තියෙනවා. ඒ කවරේ ඇතුලේ තමයි මේ ටික තියෙන්නේ. ඒක අනිත් එක මේ ඒක දැන් අපි හිතමු මෙහෙම ඒවා ඒ ඇතුළත තියෙන මෙතන ඉඳලාම තියෙන මේ දිවේ ඉඳලා ආපු ඒ වැල වගේ තිබෙන මේ ගලනාලයට සම්බන්ධ ආමාශයට දිගට ගියන් පස්සේ බඩවැල් ඊට පස්සේ කුඩා බඩවැල් මහා බඩවැල් ටික සම්බන්ධයි. ඒ එකම රැල්ලක තමයි තියෙන්නේ හදවත අක්මාව ඔය දලබුව මේ එතන මේ පැත්තේ පිත්තාශය වම් පැත්තට ගියාන් පස්සේ අර බඩදිව කියලා කියන්නේ. ඊට පස්සේ පෙනහළු ඔක්කොම එක පොදියට කැරල්ලට තියෙන්නේ. හිතලා බලන්න දැන් අපි මෙහෙම හෙල්ලුනොත් එහෙම ওই ටික ඇතුලේ මෙහෙම හෙල්ලෙන්න ඕනේ නේද? එහෙම හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ නැත්තේ ඒ සෙට් එකේ තියෙනවා රෙද්දක් වගේ කවරයක් මසින් නිකන් සුදු පාට සියුම් සාරි රෙද්දක් ඉටි කොලයක් ඇද්දම තියෙන්නේ. ආන්නේ වගේ බැලුන් එකක් වගේ එකක් තියෙනවා. ඒක එහෙම තිබුණාට ඒක මේ රිබ්ස් වලට ඇලිලා තියෙන්නේ. මේ රිබ්ස් වලට ඇලිලා තියෙන්නේ. ඒක තැන් එහෙම තිබුණයි කියලා එහෙම මේ ඒක වෙන් වෙලා නැහැ. ඒ රිබ්ස් වලට රිබ්ස් බිත්තියට ඇලිලා තියෙන්නේ. ගන්නකොට ඒගොල්ලෝ වැලෙන් අර පිහිය දාලා ටට ගාලා මෙහෙම කපලා ඇදලා ගන්නවා. ඊළඟට මේ පැත්තට එහෙම තමයි පල්ලෙහාට යනකල් එහෙම තමයි තියෙන්නේ. මේ ඉස්සරහා පැත්තේ ගලවන්න ලේසි. ඇද්දන් පස්සේ ටස් ගාලා එනවා. ඊට පස්සේ මේ සම්පූර්ණම මේ මල මාර්ගයට යන කල්ම කෙලීම උඩ ඉඳලා මෙතන ඉඳලම සම්පූර්ණම සෙට් එක එකට තියෙනවා. ඒ ටික ගන්න පුළුවන්. මේකේ ඇතුලේ තමයි වකුගඩුව හැම જાතියෙම ඒ වචන තමයි යූස් කරන්නේ. සෙට් එකනේ. ආන්නේක කපරමිච්චු යූස් කරන්නේ කොට සෙට් එකයි. සෙට් එක කියන්නේ. ඒකේ ඔය ටික ඔක්කොම ඒකේ තියෙද. හැබැයි ඔය ටික පේන්නේ නැහැ නේ අපිට. තියෙනවා. ඔය ටික ඔය වකුගඩු ඔක්කොම ටික තියෙනවා. හැබැයි මෙහෙම තියෙනවා ඒක තියෙන විදිහ බලා ගන්නටයි ඒව වෙන වෙනම දැනගන්නටයි කියන එකේ ආකාර දෙකයි. ඒකේ හැඩරුව හොඳට දැක ගවලා ගන්න පුළුවන්කම තියෙන ඒ ටික ගලවලා මේසෙට ගත්තයින් පස්සේ අර තියෙනවනේ මේ මොකක්ද ඒකට කියන්නේ සුදු යකට තහඩු ගහපු මේසයක් තියෙනවනේ ටේබල් එකක්. ඒකට දානවා. ඒක ටේබල් එකක්ම නෙවෙයි ඒක නිකන් ඔරුව වගේ එකක්. ඒකට දානවා.
දැම්මන් පස්සේ තමයි පෙරලලා බලන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි එහෙම බැලුවට ඒ අවබෝධයේ ඉන්නේ මේක ශරීරේ කොහොම තියෙනවද කියලා. ඒක නිසා කපන වෙලාවට ඒ මිනිස්යාට කියලා කපනකොට ළඟින් ඉන්න ඕනේ. එහා පැත්තෙන් කපනවා නම් අපි මෙහෙන් ඉන්න ඕනේ. එතකොට තමයි පේන්නේ එයා ඒක ගණ්ඩ ඉස්සර වෙලා බලා ගන්න ඕනේ මේ ටික කියෙන්නේ කොහොමද මේක පැකට් එක තියෙන්නේ කොහොමද කියලා. මේක හොඳට එහෙ විදියට අර පෙනහල්ල අක්මාව භාගයක් ඇවිල්ලා පෙනහල්ලේ කෑල්ලක් ඇවිල්ලා අරක කෑල්ලක් එළියට එහා පැත්තට බිත්තියට යට වෙලා ඔහොමම එක විදියට තමයි පොකුරට තියෙන්නේ. එතකොට ඒ අනුසාරයෙන් හිතා ගන්න පුළුවන් දැන් පින්තූරයක් බැලුවන් පස්සෙත් ඒක එහෙම තමයි තියෙන්නේ. මෙතන ඉඳලා පල්ලහැට ගියන් පස්සේ ඔය ටික ඔක්කොම ඇතුළත හදවත තියෙන්නේ මේ පැත්තේ කෙලින්ම යට ඊට ඉස්සරහින් තියෙන්නේ මස් ටිකක් ඊට දකුණු පැත්තෙන් තියෙනවා පෙනහල්ලේ ලොකු කෑල්ල ඊට පස්සේ වම් පැත්තේ පිටිපසට වෙන්න තියෙනවා අනිත් පෙනහල්ල කෑල්ල ඔය විදිහට මෙනෙහි කරගන්න පුළුවන්. ඔය ටික ඔක්කොම තියෙන අනිත් එක තමයි මේ බඩවැල තියෙන විදිහ බැලුවෙන් පස්සේ තමයි ඒක හොඳට තේරෙන්නේ. මේ පින්වතුන් දැකලා තියෙනවද? දැන් නම් ශ්‍රී ලංකාවේ නෑ. හැබැයි ෆීජි වල ඉන්නවා. මෙන්න මෙච්චරක් විතර දිග ගැඩවිල්ලු කියලා જાතියක්. දැකලා ඉන්නවා. දැකලා තියෙනවද? ලොකු ගැඩවිල්ලු? පණු ගැඩවිල්ලු මෙච්චරක් පණු නෙමෙයි. නෑ ඉන්නවා දිගෙවුන් ඉන්නවා. අඩි 2-3 ඉන්නවා. ලංකාවේ නෑ. ඈ ලංකාවේ හිටියද දැන් නෑ. ඇයි හිටියා? ඇයි දැන් නැත්තේ? බෙහෙත් ගන්න ඉඳලා. හැබැයි දුර පළාත්වල ඉන්නවා. පාරවල් වල ඔය මැදට ඇවිල්ලා ආයිනේ තැලිලා පොඩි වෙලා වහන වලට එහෙම ඉන්නවා. ලොකු මේ ඇඟිලි දෙකක් විතර ලොකු ගැඩවිල්ලෝ ඉන්නවා. ඇඟිල්ලක් විතර මහතෙන් ඉන්නවා. දැන් නම් සාමාන්‍ය ගැඩවිල්ලක් කියලා කියන්නේ මෙන්න මෙච්චරක් විතර අඟල් 5-6ක් විතර දිගේ. එහෙම නෙවෙයි. ලොකු ගැඩවිල්ලෝ ඉන්නවා. ඒ ගැඩවිල්ලෝ වගේ හිතාගන්න මේ ගොඩාක්ම හෙට මෙහෙට ගිය ලොකු අර ණයෙක් හැම ගැහුවාම ණයෙක් දිගට හැම ගහලා ඒ ණය මෙහෙම දෙකට තුරට ඔතලා එක තැනක දැම්මන් පස්සේ තියෙන යම් ආකාරයේද ඕ විදිහට තමයි හැම එක්කෙනාගේම මෙන්න මේ හරියේ ඔය බඩවැල් තියෙන සෙට් එක. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ එක්කම එක පහළට වෙන්න බැලුම් බෝලේ වගේ මෙහෙම දාර වගේ යන කොටසක් තියෙනවා. ඒක තමයි මහා බඩවැලේ කියලා හඳුන්වන්නේ. එහෙම ඔය හැම එක්කෙනාගේම මේ හරියේ ඔය පාටටම ඔය විදිහටම තියෙනවා. තව තියෙනවා මේ පින්වතුන් දැල්ලෝ හොදි හදලා තියෙනව නේද? දැල්ලෝ මිරිස් දාලා ටෙම්පරාදු කරන්න කලින් තියෙන්නේ. හැබැයි එච්චරම නෙවෙයි දැල්ලුන්ගේ තියෙන ටිකක් හද සුදු පාට ගතියක් තියෙනවා. එච්චරම හයිය නෑ මේක. ඊට වඩා ටිකක් ටියුබ් ගති තියෙනවා. ටිකක් හුලං පිරිච්ච ගතියක්. ඒ වගේ තමයි බඩවැල් තියෙන්නේ. ඕකේ අස්සේ තමයි අර මිශ්‍ර වෙච්ච වමනයකට ස්වභාවයේ හැම එක්කිනාගේම මේ හරියේ මේ කාලේ වුණාට පස්සේ වමනයක ස්වභාවයෙන් තමයි ඔය ඒකට කියන්නේ උදරිය කියලා කියන්නේ ඒ ඇවිල්ලා අසුචි පැසෝක ආහාර කියලා කියන අසුචි නොදිරු ආහාර කියලා කියන්නේ ඔය මිශ්‍රට මේ ඒ කියන්නේ ඒකේ ඇතුළෙමුත් තියෙනවනේ දිරවන්ට අවශ්‍යයිනේ පිත අවශ්‍යයි සෙම අවශ්‍යයි ඒකේ එක්කාසු වෙන කෙල දැන් අපි මේ ඔක්කොම ටික කටට දාගත්තාන් පස්සේ අපි ගිලින්නේ නිකම්ම නෙවෙයිනේ කෙල මිශ්‍ර කරලානේ නේද දැන් අපි හිතන්න හොඳ නැහැ අපේ තිබෙනා වූ අනවබෝධය තමයි අපි හිතාගෙන ඉන්නේ හපලා ගිලින්නේ කැම ටික විතරයි කියලා. නෑ.
ඒකට එකාසු වෙනවා මහා ඇත්ත වශයෙන්ම කෙලගුලියකුත් එක තමයි ගිලින්නේ. එහෙනම් ඈ කෙලේ ගුණ ඔව් ඒකට එක්කාසු වෙනවනේ. කෑම කන වෙලාවට හරියට එතෙන්ට ගලාගෙන එනවා මේ දෙපහණු දෙකෙන් එහෙම කෙල ගලණේ වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක තමයි මේ ගිලින්නේ. එතකොට එතන කෙලක් තිබෙනවා. උගුරෙන් ගියාන් පස්සේ සෙමක් තිබෙනවා. සෙම නිස්පාදනය වෙලා හැදෙන තැන ඒ කිට්ටුවමනේ තියෙන්නේ. සෙමක් තිබෙනවා. පිත්තාශේ පිටක් තියෙනවා. කෙලයි සෙමයි පිටයි. තුනම එකතු වුණාන් පස්සේ කොහොමද ඇද්ද මේ? ආයෙ කන්න බෑ. ඒකනේ. ආයෙ එළියට දැම්මොත් ආයෙ කවදාවත් කිසි කෙනෙක් ගන්නෑ. හිතා ගන්න පුළුවන්ද මේක මේ කරීස අන්තං අනු උදරියන් කියන එක. මේක ඇවිල්ලා මේ අනිත් එක තමයි ගඳ. මේකේ ගඳ අලුත් මිනියක් කපපු ගමන් මේකේ එන ගඳ ඇඹුල් මිශ්‍ර ගඳක් කියන්නේ. ඇසිඩ්. ඇඹුල් මිශ්‍ර ගඳක් කියන්නේ. නිකම් මේ වමනේ ගඳක් වගේ තමයි. දැන් අපි වමනේ කවුරු හරි වමනේ දැම්මයින් පස්සේ වමනේට තියෙන කෙලයි, සෙමයි, පිටයි, කාපු ආහාරයි. ඒ ටිකනේ. ඊට පස්සේ අර බඩේ තිබෙනා වූ ඇසිඩ් ගතිය ටික ඒ ටික ඔක්කොම ටික දාන්නේ. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි ඔය තියෙන්නේ. දැන් අපි යම්කිසි කෙනෙක් දිහා දකිනකොට බලනකොට අපි කෙනෙක් හොඳ ලස්සන කෙනෙක් මගුල් ඉදරට ගිහිල්ලා හොඳට කාලා ෆොටෝ එකකට ඉන්න එක්කෙනෙක් දිහා බැලුවන් පස්සේ පොඩ්ඩක් මෙන්න මේ හරියට විතර හිතුවන් පස්සේ හිතා ගන්න පුළුවන් නේද ෆොටෝ එකට කවරලා තියෙන මොනවද කියලා. නේද? ඔතන තිබෙනවා කෙල, සෙම, පිට, ඇසිඩ්, කාපු ආහාර. අනිත් එක ඒ පැත්තකින් තියමුකෝ. ඒවා මිශ්‍ර නොවුනත් අපි හිතමු මෙහෙම බත් ටිකක් එළවලු ටිකක් එකට මිශ්‍රය කරලා ඒකට නිකන් ඔය හොදි ටිකක් දැම්මක් දාලා කවලම් කරලා නිකන් ගන්න බලන්න. ඒ ටික ගන්න පුළුවන්ද කියලා. නේද? ඒ වගේ ඒකට සෙම සොටු ටිකක් එක්කාසු වුණාන් පස්සේ ඒකට පිට එකතු වුණාන් පස්සේ නේද? අන්න ඒ විදිහට තමයි මේ පිළිකුල් භාවනාවේදී මේ කියන්නා වූ කායගත සතියේදී අන්තං අන්ත ගුණං උදරියං කරීසං කියලා මෙනෙහි කරන්නේ. ඒ උදරියං කියන වචනය නොපැසුණු ආහාර කියන්නේ උදරේ. ඒ උදරියං කියන වචනය කියවෙනකොට හිත තියෙන්න ඕනේ ඇඩ්‍රස් එකේ. ඇඩ්‍රස් එක කියන්නේ කොහොමද? බඩේ අරියට එතන තියෙන්න ඕනේ. උදරියං ඊට පස්සේ ඒකේ තිබෙන්නා වූ ඔය තියෙනවනේ මේ ඒ කියන්නේ ඒකට කියන්නේ ශාරීරික විද්‍යාව කරනකොට කියන්නේ ඉස්සරවලා එතන තිබෙන්නා වූ ටික මිශ්‍ර කරගෙන පොඩ්ඩක් එතනින් ඇදලා ගන්නවා. ඊට පස්සේ ඉස්සරහට තල්ලු වෙනකොට තමයි බඩවැල් වලින් ඇදලා ගන්නවා කියලා කියන්නේ අර දියාරු වෙච්ච දේවල් වල තිබෙන්නා වූ ඕජාව සාරය ඒ බඩවැල් දිගේ ටික ඉස්සරහට තල්ලු වෙන්න ඇදලා ගන්නවා. එතකොට රොඩු ටික විතරක් ඉස්සරහට තල්ලු වේගෙන යනවා. දියර ගතිය ටික ඇතුළට ඇද ගන්නවා. දියර ගතිය ඇතුළට ඇදගෙන රොඩු ටික විතරක් ඉස්සරහට තල්ලු වෙලා ගිහිලා තමයි ඊට පස්සේ තමයි ඒක අසුචි බවට පත් වෙන්නේ. එතකොට යම්කිසි කෙනෙක් අපි මෙනෙහි කරනකොට අපි අපේ ශරීරය මෙනෙහි කරනකොට බාහිර ශරීරයක් මෙනෙහි කරනකොට හරියට පෙනෙන්න ඕනේ බඩවැල මේ විදිහටයි තියෙන්නේ. මේ විදිහට නයි ගැරන්ටි දඟරයක් වගේ මේ මහා බඩවැල කුඩා බඩවැල ඊට පස්සේ ආමාශයෙන් මෙහෙම තල් වෙලා මේ විදිහට තිබෙනවා මේ ආහාර එක පිළිවෙලකටත් නැහැනේ. කෑම පිඟානේ තිබෙන්නේ පිළිවෙලකටනේ. නේද? වෙනමනේ. නමුත් එහෙම පිළිවෙලකට මේකේ තියෙන්නේ නැහැ. දැන් ශරීරයේ අපිට ඇඳලා පෙන්නනකොට ආමාශය පෙන්වන්නේ මෙහෙම නිකන් පුනීලයක් වගේ මෙහෙම ගහලා. හැබැයි ඔය විදිහටම ඕක තියෙන්නේ නැහැ. ඇද කුද වෙලා හැරෙන හැටියට ඒක
වෙනස් වෙලා ඒ විදිහට ඒකේ ASCII තමයි මේක පිරීලා තියෙන්නේ. ඊළඟට ඊට පස්සේ පහළට අසුචි ගොඩ. දැන් දිර වූ ආහාර කියලා කියන්නේ අසුචි, නොදිර වූ ආහාර කියලා කියන්නේ කාපු ගමන්. මේ තියෙන ස්වභාවය හොඳට හිතන්න බෑ. මේක අපේ ගාව තියෙනවද නැද්ද? තියෙනවා. මේ විදිහට මෙනෙහි කරනවා මන්සං නහාරු අට්ඨිමින්ජං වක්ඛං හදයන් අන්තං අන්ත ගුණං. ඔයක තියෙන්නේ අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තරුංගං. කුඩා බඩවැල් මහා බඩවැල් කුඩා බඩවැල් ඇතුලේ තිබෙන නොපැසූ ආහාර මහා බඩවැල් ඇතුලේ තිබෙන දිර වූ අසුචි ඊට පස්සේ හිස් මොළේ. ඔය කාරණා පහ එක විදිහකට මෙනෙහි කරන්න. මෙනෙහි කරගෙන යනකොට මේක මේ වගේ ජීවිතයක් මේ වගේ පිළිකුල් කොට්ටාස එක්කාසුවක් තමයි මේ අපි ආරක්ෂා කර මේ පෝෂණය කර බැල මෙහෙවරකම් කර ඒකටනේ අපි සේවාව දක්වන්නේ නේද? එතකොට මේ විදිහට මෙනෙහි කරනකොට පුද්ගල අර තියෙනවනේ මේ ආත්ම ස්නේහය, පුද්ගල ස්නේහය, මමේ මාගේ කියලා ගන්න ගතිය තියෙනවනේ. ආන්න ඒ ගතිය දියාරි වෙලා නැති වෙලා යනවා. එතකොට අර රකින්න ඕනේ කියන සරසංකප්පය, සරසන්ට ඕනේ කියන ගතිය ඒක නැති වෙනවා. ඒක නැති වෙනකොට තමයි ධානය වලට හිත පදනම් වෙන්නේ. හැදෙන්නේ. තවත් තියෙනවා දැන් මේ මස් එහෙම කකුලේ මස් එහෙම කපන කොටත් ඒ වගේ. උඩින් තියෙනවා මේ පොඩි තරලයක් වගේ. ඒකට යනකොට හැම ශරීරයකම මාංශ මේ සම කියලා කියන්නේ අපි හිතාගෙන පොඩි කියලා නෑ, පොඩි ඝනකමක් තියෙන එකේ. ඝනත්වයක් තියෙනවා. ඊට පස්සේ ඒකට යටට ගියාන් පස්සේ තෙල් තට්ටුවක් තියෙනවා. අර කස්ටඩ් ටයිප් එකේ. ඊට පස්සේ තමයි සිවියක් වගේ එකක් තියෙන. ඒකට යටින් තමයි තියෙන්නේ මස්. තීරු තියෙනවා. හැබැයි ඒක හොඳට දැනගන්න පුළුවන්කම තියෙන්නේ හැම හොඳට අයින් කරලා තිබ්බන් පස්සේ නිකන් පේනවා ඒවා තරල තියෙන තාලේ. එකට කැපුවන් පස්සේ පේන්නේ නැහැ. තව එකක් තියෙනවා මෙහෙම එකකුත් තියෙනවා මහත්තයානේ. ඒක හොඳට වතුරු පාරක් ගහලා හොදපු ගමන්ම හොඳට පැහැදිලිව පේනවා. නැත්තම් එහෙම එක මේ අර කුණු ලේ වලින් පිරෙනවා. පිරුණන් පස්සේ නිකන් ආකුල වෙලා යනවා. ඒක හැඩේ බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේ ඔය ඇවිල්ලා පොතේ තියෙන ඒවයි අපි දැකපු ඒවයි ඔක්කොම එකතු කරලා ටිකක් තමයි ඔය කිව්වේ. දැන් මේ ඔය ටික පින්තූරෙන් ගේන්න පුළුවන්, ගේන්න බැරි එක තමයි ගඳ ගේන්න බෑනේ. නේද? ඈ? ගඳ දැනෙන්න තමයි ඉතින් ඔය දැනෙච්ච ටිකක් කිව්වේ ඉතින්. ඒක ගේන්න බෑනේ. පින්තූරයක් පෙන්වන්න පුළුවන්, ගඳ මෙහෙමයි කියලා කියන්න බෑනේ. මේ හරි අපුල් ගඳක් තියෙන. මේක මේ දෙවියෝ මේ පැත්තේ එන්නේ නැහැ කියන එක සාධාරණයි. ඒක මම හිතනවා. දෙවියෝ මේ පැත්තේ ඉන්නේ නැහැ කියනවා කියන එක දෙවි මෙහෙට එනවා එක්කෝ එනවා නම් යා බ්‍රහ්මෙක් වෙන්න පුළුවන්. දෙවියෝ නම් හිතන්නේ නැහැ මම නිකම් මිනිසුන් ළඟට ඇවිල්ලා දේව ආරූඪයෙන් කරනවානේ කියනව නේද? මොකෙක් හරි පෙරේතෙක්. දෙවියෙක් නන්නේ. මට හොඳටම විශ්වාසයි. මේ හේතුව ඔය මේ වගේ අපිටත් ඉන්න අමාරුයි අර කියස්සේ මේ වගේ දෙවියෝ මෙච්චර එනවා කියලා දෙවියන්ට හරියට දැනනවා කියනවනේ. නේද? එන්නේ. උඩින් දුරින් උදව් උපකාර කරන්න පුළුවන්. බ්‍රහ්මයෝ එනවා කියන එක නම් හිතා ගන්න පුළුවන්. ඇයි? බ්‍රහ්මයන්ට නැහැ නෑ. ඒ කියන්නේ ගාන ප්‍රසාදී නෑ. එයා එන්න පුළුවන්. දෙවියෝ කියන අය එහෙම මේ එන්නේ නැහැ. සමහර කොටසක් ඉන්නවා මේ
ටිකක් අර මනුස්ස වාසයේ ආශ්‍රයේන රුක්ෂ දේවතාවෝ වේමානික විනිපාතික ඉන්නවනේ කොටසක් ඒගොල්ලෝ නම් එන්න පුළුවන්. මහා ආනුභාව සම්පන්න කෙනෙක් නම් ඉන්නේ නෑ ටිකක් එයා දුරින් තමයි ඉන්නේ. ඒක ස්වභාවය. මේක ඇත්තකුත් තියෙනවා. මේ දැන් අපිටම බෑනේ අපිට දහඩිය දැන් බලන්න අපිටම සමහරලාට කාමරයක ඇඳුම් හොදන්න නැතුව තිබිලා එහෙම කාපට් එකකට වතුර වැටුනම පස්සේ බලන්න කොච්චර ගඳයිද කියලා. ඒ වගේ ස්වරූපයක්නේ තියෙන්නේ අපේ ඇඳුම් හොදන්න නැතුව ඒ වගේ පරිසරයකට ඒ වගේ පරිසරයකට දෙවිව එයිද මේ මිනිස්සු ඒ ඉදර අයිතිකාරයා ඉන්නේ හරි අමාරුයි. ඒක නිසා සාධාරණ හේතුවක් තියෙනවා ඔය වනාන්තරවල කැලෑ ප්‍රදේශවල තිබෙන්නා වූ චෛත්‍යයට ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන් වලට දෙවි දේවතාවෝ යනවා කියන එක විශ්වාස කරන්න පුළුවන්කම තියෙන්නේ ඇයි? මිනිස්සු යන්නේ නැහනේ, ගඳ නැහනේ. තේරෙනවනේ? ඒක නිසායි. ඒ වගේ තැන් වලට යන්න පුළුවන්. මිනිස්සු දෙවියෝ ආරෝජන වෙනවා කියන එක ගැන ඔය වගේ හිතුවන් පස්සේ හරි සැකයි. සක්‍ර දෙවියගේ පාණ්ඩු කම්බලේ වුණා මෙන්නේ. ඒ ඇවිල්ලා ඒක ඇත්ත වශයෙන්ම ඒ ඇවිල්ලා ගුණයෙන් ඒ පාණ්ඩු කම්බල සෛලාසනේ උණුහුම් ස්වභාවයටපත් වෙන්නේ නිකම් නෙවෙයි. ඒක ඇවිල්ලා යම්කිසි කෙනෙකුගේ ගුණයෙන් ගුණයක් වඩනකොට තමයි ඒක සිද්ධ වෙනවා කියන්නේ. මේක ඇත්ත වශයෙන්ම හොඳට වඩන්ඩ හොඳට මෙනෙහි කර මෙන්න හදිසි වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව පිළිවෙලට දැන් අපි ඔක කියන්නත් දියේ නැත්තේ නිකක් මේ කියලා දෙන්නෙත් ඇත්ත වශයෙන්ම භාවනාවකට පිළිවෙලකට එහෙම පිළිවෙලකට වඩනකොට හිත හැම වෙලෙම ගෙවල් ගම්මානයක ගෙවල් ටිකකට පිළිවෙලින් යනවා වගේ මේකේ හිත දිගට හසුරවන්න ඕන. හසුරවනකොට තමයි හොඳට ඒ වගේ මේ සමහරලාට හිත සමාධි වෙනකොට හිත හොඳට සමාධි වුණොත් හොඳට ඒ භාවනාව කරගෙන යනකොට සමාධි වුණොත් එහෙම පෙනහැල්ල කියනකොට පෙනහැල්ල ටක් ගාලා හොඳට පේන්නත් පුළුවන්. එහෙම නෙවෙයි පින්තූරේ හොඳට පේන්න පුළුවන්. පෙනහැල්ල හොඳට පේන්න පුළුවන්. මෙහෙම මේ රතු පාටයි මේ විදිහටයි මේ පැත්තේ තියෙන මේ විදිහටයි නිකන් කොහොමද කියන්නේ මේක? වෙනහන්නට ස්වභාවයකට මොකක්වත් නිකන් ගිඩිය වගේ තියෙන්නේ. රතු පාට දම් පාට පුරුවකට තියෙන්නේ. කළු පාටකටත් බර කියලා කියන්න පුළුවන්. කළු පාටකුත් නෙවෙයි. දම් පාට රතු පාට තද පාටකට හුරුව තමයි තියෙන්නේ. සමහර වෙලාවට තියෙනව නේද මේ අපේ අත තැලෙනවනේ. අත එහෙම තැලුණාම එතකොට ලේ එනව නේද? එහෙනම් එතකොට යන්නේ නේද කළු පාටක් නැති දම් පාටක් නැති ගතියක් අන්න ඒ හැඩයට තමයි ඔබ තියෙන්නේ. නිකන් තල්ලා බලන්න මාළු කරමලක් වගේ පාට. ඔය විදිහට තමයි අර මේ පෙනහල්ල එහෙම තියෙන්නේ. මේ වගේ කොටස් වල එකතුවක් කොටස් එකතුවක් තමයි අපි මේ බාර අරගෙන අපි උපස්ථාන කරගෙන බැල මෙහෙවරකම් කර මේ පවත්වාගෙන යන්නේ. මේකේ ඇතුලේ මේ කුණුගොඩ ඇතුලේ තිබෙන්නා වූ පොඩි සනීපයකට තමයි සැපයි කියලා යන්නේ. පොඩි අර මේ සැප වේදනාව මේකේ ඇතුලේ ඇති වෙන කායික සැප වේදනාවකට තමයි මෙච්චර මේ රැවටිලා හොඳයි සැපයි ප්‍රණීතයි අගෙයි කියන්නේ. ආනාපානසති කරනකොට හිත මිනිස්සුන්ට මේ පිළිකුල් කාණා වරනකොට හිත පොඩ්ඩක් විසිරෙන්නේ. ඒක හරි ආසයි මේ වරනකොට ඇතුළු බලන්න. එහෙමත් තියෙනවා.
හරි ආසාවක් ඒක ඔක්කොම පේනවා. තියෙනවා. මම තව කාරණා ටිකක් කියලා දෙන්නම් මේක ටිකක් වඩලේ වුණාට පස්සේ. මේක විශේෂ භාවනාවක්. විශේෂ භාවනාවක් මේකේ භාවනා කෝස් එකේ වෙනමම එකක් තියෙනවා. ඔය අපේ අරණ්‍ය සේනාසන වල ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේක වඩනවා. දැන් ප්‍රසිද්ධ ආනාපාන සතිය හරිය ඒක කායානුපස්සනාව තමයි. මේක ලොකු විශේෂ භාවනාවක්. හොඳයි. අපි එහෙනම් මේක මෙනෙහි කරමු. මේ ටික මෙනෙහි කරන්නේ මොන වශයෙන්ද? මේක මෙනෙහි කරන්නේ පිළිකුල් වශයෙන්. පිළිකුල් කොට්ඨාස 32ක් හැටියට තමයි මේ කොටස මෙනෙහි කරන්නේ. මේ තව එකක් තමයි මේ මෙන්න මේකත් අපේ දොස්තර මහත්තයා ගෙනාව මේ හිස් කබල. මේක හැබැයි මේක නියම විදිහටම කපාපු එකක් නෙවෙයි මේක මේ පෝස්ට්මෝටම් තියලා කපපු එකක් නෙවෙයි මේක. ඇයි පෝස්ට්මෝටම් තියලා කපපු එකක් නෙවෙයි කියලා කියන්නේ? මේක පෝස්ට්මෝටම් එකෙන් කපනකොට මෙහෙම කපන්නේ නැහැ. මේක කපලා තියෙන වෙදී මේ පෝස්ට්මෝටම් එකෙන් කපන තාලෙ කොහොම නෙවෙයි. පෝස්ට්මෝටම් එකෙන් කපන්නේ මෙහෙම. මේ පෝස්ට්මෝටම් එකක් තියෙනකොට හැම කපන්නේ මෙතන ඉඳලා මෙහෙම. මෙතෙන්ට. යා පිහිපෑරක් ගන්නවා. කෙස් ටික මෙහෙ පැත්තට දාලා දෙපැත්තට පීරලා මෙහෙම කපාගෙන යනවා. කපලා අත දාලා මෙහෙම අදිනවා. ඇද්දන් පස්සේ මේ ටික පෑදීගෙන චරස් දාලා එනවා. ඊට පස්සේ මේ පැත්තට ගියාන් පස්සේ මේක අදිනවා සම්පූර්ණ මේ බෙල්ල ගාවට එනකල්. මේ බෙල්ල ගාවට එනකල් මෙහෙම අදින්න. මේ වැඩේ මට කියන්න බැරි වෙනවා මේක මං ගිහලා බැලුවේ නැත්තම්. නේද? මේ විදිහට දෙපැත්තට වෙනම පස්සේ මේක නිකන් මූණ නිකන් බිලිහිලා එනවා මෙහෙට. මිරිකිලා පොඩි වෙලා එනවා. මෙන්න මෙච්චරක් විතර එනවා. ඊට පස්සේ මේ ටික මෙහෙම කරලා කපනකොට කපන්නේ කියතක් තියෙනවා. ඒ කියතෙන් කපන්නේ මෙහෙම. මේ විදිහට කපන්නේ. කපලා මේක උඩ කට්ටි ගන්නවා. මිටියකුත් තියෙනවා. ගහලා ඒකෙන් අරගෙන ඊට පස්සේ අරගත්තාන් පස්සේ මේකේ තියෙනවා යතර තියෙනවා. මේක ඇතුලේ තියෙනවා මේ කට්ටට යටින් තියෙනවා සිවියක්. මේක කඩලානේ කවුද? මේකේ ඇතුලේ තියෙන සිවියක්. මේකේ ඒ සිවියෙන් තමයි අර මොලේ ආල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ඇතුලේ තමයි අර කැරලි වගේ තියෙන්නේ. ඔය හැම එක්කිනාගේම ශරීරයේ මෙන්න මෙහෙම පැලුමක් තියෙනවා. මේ වගේ හැම එක්කිනාගේම මේ හරිය මෙහෙම පැලුමක් තියෙනවා. මේ මේ ජොයින්ට් එක තියෙනවා. හැම එක්කිනාගේම මේ වගේ පිටිපස්සේ හැම එක්කිනාගේ මේ වගේ පුපිරිම් කට්ට තියෙනවා. මේ වගේ හැම එක්කිනාගේම මෙහෙම තියෙනවා. ඔය කොණ්ඩේ පීරලා ලස්සනට හැඩ වැඩ දාගෙන හිටියට මෙහෙම පිපුරුම් ඇස්සේ තියෙනවා කියලා අපිට තේරුම් ගන්න. අපි තේරුම් ගන්න. මේක කියන්න හේතුව අපි හැම එක්කෙනාගේම ශරීරයේ මේ හිස් කපල මේ පාට මේ විදිහට සයිස් එකකින් වෙනස් වෙනවා. සමහරුන්ගේ හිස් කපල ලොකුයි, සමහරුන්ගේ හිස් කපල පොඩි, සමහරුන්ගේ හිස් කපල මෙහෙම ටිකක් උලට තියෙනවා, සමහරුන්ගේ ටිකක් උසට තියෙන. එහෙම පොඩි හැඩ වෙනස්කම් තියෙනවා. හැබැයි පොදු වශයෙන් ගත්තාන් පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක දොස්තර මහත්තයා දැකලා නැහැ.
මේකේ වෙනස්කම මොකක්ද? වෙනස්කම තමයි පොඩි කාලේ කවුරු හරි මේ මිනිස්සයා හදපු අම්මා තාත්තා මේ පැත්තට කට්ට මෙහෙට එබිලා තියෙනවා මේ පැත්තෙන් ඇතුළට ගිහලා තියෙනවා. නැත්නම් පේන්නේ නැද්ද? තේරෙනව නේද? මේ පැත්තට වැඩි. මේ පැත්ත gediya වගේ. මේ පැත්ත නිකන් ඇතුළට ගිහිල්ලා. එහෙම හැඩ වැඩ වෙලා වෙනසුත් තියෙනවා. සමහරුන්ගේ එක පැත්තකට වැඩියෙන් තියෙනවා. ඒක සමහර කියන හැටියට මේ පොඩි කාලේ අල්ලගෙන ඒ දෙමව්පියෝ අල්ලපු හැන්ඩල් කරපු තාලෙට එහෙම වෙනවා කියලා කියනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් කෙස් බෑව. ඒ ස්වාමීන් වහන්සේ කෙස් බෑවා මේ ඉතින් මේ කෙස් බෑවන් පස්සේ අර හිසේ පේනවනේ නිකන් වෙනස. ඉතින් මේ අපිටත් වෙලා තියෙන යට දැක්කම් පස්සේ දෙයක් අර ඇත්ත කියන්න හිතෙනවනේ. මම ඉතින් ඒක කිව්වා. ඉතින් ඒ හැමදෙනාට පේන්නේ නැහැනේ පිටිපස්සේ. මම ඒ හැමදෙනාට කිව්වා මෙහෙමයි සානසගේ හිසේ මෙහෙම එක පැත්තකට බරයි කියලා. ඒක පැත්තකට බර වෙලා වගේ ඇදලා තියෙන කියලා. ඒ සානද කිව්වා ඊට පස්සේ ඒක තමයි ආයසතුන් ගිහිපු ඒක හොඳයි. මේක අපේ අම්මගේ වරදක් බලන්න දැන් ආයසතුන් කියන කල් ඒක මම දන්නේ නැහැ. බලන්න මේ මිනිස්සයා කරලා තියෙන වැඩේ කියලා තරහා ගියා. එහෙම කිව්වා කියලා. ඉතින් අර ඒ සංසේව කිව්වා ඉතින් මේ ඔය ආයසතුන්ලට වගේ එහෙම ඇද නැති ඔළුවක් අපිට නැහැ. ඔය අම්මගේ වරද මොනවා කරන්නද? හරි. හොඳයි. මේ මෙච්චර වෙලාවක් අපි කිව්වේ මේක ඇවිල්ලා මේ ඇඟේ තියෙන යථාර්ථය, ශරීරයේ තියෙන යථාර්ථය අපි දන්නේ නැතුව ඉන්න හින්දා අපි ඇත්ත වශයෙන්ම මේ එක අර සූත්‍රයක තියෙනවා මේක හැම ගලවල අනිත් පැත්තට ගහලා එහෙම එළියෙන් තිබ්බනම් එහෙම කාක්කු එලවන්න වෙනම වැඩසටහනක් කරන්න තියෙනවා. ඉතින් අපි හැම එක්කෙනාම මේ විදිහට තමයි ඇත්ත වශයෙන්ම මේ හංගගෙන වහගෙන ඊට පස්සේ මවාපාගෙන ඉතින් ඉන්නේ. අනිත් එක අර ජීවිතේන්ද්‍රය මේකට බද්ධ වෙලා තියෙන තාක්කල් අනේ අපෝයි අනේ හොඳයි කියලා ඉතින් මැරෙන්න හදනවා. එහා පැත්තේ පොඩ්ඩක් පරක් වුණොත් එහෙම පැයක් දෙකක් ගෙදරින්ට පරක් වුණොත් එහෙම ටෙලිෆෝන් කරනවා මැසේජ් ගහනවා ඉන්න මේ කණක් ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ලංකාවට ගියොත් එහෙම දැන් මේ නැද්ද මේ කවද්ද දෙන්නේ ලබන සතියේ මේ වැඩ තියෙනවා මහා හයියෙන් කෑ ගහනවා. නේද? මේකේ ජීවිතේන්ද්‍රය තියෙන තාක්කල් එහෙම තමයි. ඊළඟට ජීවිතේන්ද්‍රය නැතුණාන් පස්සේ ජීවිතේන්ද්‍රය තියෙන තාක්කල් මේකට හරියට නඩු. ජීවිතේන්ද්‍රය නැතුණාන් පස්සේ බයයි. පිළිකුලයි ආය කවදාකවත් අනේ මේ කියලා ආය සෝහනින් පස්සේ ආය කිසිම ගනුදෙනුවක් නැහැනේ. සෝහනට ගිහිල්ලා දැම්මන් පස්සේ අවසානයේ බැලුවෙන් පස්සේ ආය නම් කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ පැත්තේ යන්න බයයි, ආ හිටපු කාමරේ ඉන්න බයයි, අදපු ඇඳුම අඳින්න බයයි. නේද? 아무තුම මෙයක් ඇති වෙනවා. ඇත්තට බැලුවන් පස්සේ එයාගේ ඒ දාලා ගිය සෙට් එකම තමයි මෙතන තියෙන්නේ. එයාට නෙමෙයි බය වෙන්න ඕනේ. ඈ? Tamanටයි බය වෙන්න ඕනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ ටික මේ විදිහට මෙනෙහි කරානේ. ලස්සන කාන්තාවක් හිටියා සිරිමා කියලා. සිරිමා කියලා හිටියා. ඒ සිරිමා ඇවිල්ලා ලස්සන කාන්තාවක් එයා ගණිකාවක්. ඒ සිරිමා කියන කාන්තාව වෙනුවෙන් ගොඩාක් දෙනෙක් සල්ලි විය පහදම් කරා වගේම බලන්ට දකින්ට හිටියා. ඊට පස්සේ ඔයා මැරුණා. මැරුණාට පස්සේ එතකොට ඒ වෙනකොට සිරිමා වෙනුවෙන් නිකන් කැමැත්ත දක්වපු කෙනෙක් මහාන වෙලත් හිටියා. හාමුදුරු වුණාට අර අදහස වෙනස් කළා නෑනේ. ඊට පස්සේ එයා මරණයටපත් වෙච්ච එක හරියට අකම්පාල වුණා. අනේ මේ මිනිස්සයාට මෙහෙ වුණා නේද කියලා.
ලෝභ කරලා. පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා දැම්මම ඔය මේ සිරිමාව වලේ දාන්න එපා කියලා. ඒ අවසාන කටයුතු කරන්න එපා කියලා ඊට පස්සේ මේ තියාගන්න කිව්වා. ඉතින් හොඳයි කියලා කියාපු එක්කෙනා අර සිරිමාව මේ වෙනස් කරන්න කියන්නේ භූමි දාන කරන්න දවන්න පුච්චන්න එපා කියලා තියාගෙන හිටියා. එතකොට තමයි සිරිමා යනු කවුද කියලා යථාර්ථය ආවේ. මිනිහක් කුණු වෙනකොට මේක මේ හයි වෙනවා මෙහෙම වෙන්නේ. ඒක ටිකක් පිප්පෙනවා. ඒක ටිකක් ලොකු වෙනවා. ඔලිදි වෙනවා. ලොකු වෙලා මේ පොඩි ගැලීමක් ඇති වෙනවා. ගැලීමක් ඇති වෙන්නේ කටේ එක පැත්තකට කනට, ඇස්වලට, නහයට. ඔය තැන් වලින් කන් දෙකෙන් නාස්පුඩු වලින් පෙනෙනවා. ඔව් පොඩි එන්න බලන් ගන්නවා ඕජා පෙන ගතියක් එනවා. පෙනත් එනවා වතුරත් එනවා දීරයක් එනවා. නිකන් කුණු වතුර වගේ. ඇවිල්ලා මේ ඒකත් එක්ක තමයි අර ඒක එනකොට ගඳයි ඒක ආපු ගමන්ම බාහිර වශයෙන් ඒකට ඇති වෙනවා මේ වෙනසක්. අනිත් එක තමයි ඇසුත් ඇරෙන්න පටන් ගන්නවා. ඇස් ඇරෙනවා. සම්පූර්ණ මැරෙන්නේ නැහැ. නිකන් ඇස් පිල්ලන් දෙක ලොකු වේගන ඇහැ මැදින් පිටට නෙරනවා. පිටිපස්සෙන් තල්ලු වෙන ඇස එළියට ඒකයි. එහෙම වෙනවනේ. අරක ඇතුලේ ගෑස් එකනේ. එහෙම වෙනවා. එහෙම වෙනකොට පිටින් එනවා සමහරලාට දෙන මෙහෙම එකක්. මේක හිතන්න බලන්න අපි හිතමු මිනිහක් දාලා තියෙනවා. මැස්සෙක් වහන්නේ නමුත් කුණු වෙනවා. හැබැයි නිරාවරණය වෙනවා මේ වාතයට. මොකද වෙන්නේ? පණුව ගහනවද? මැස්ස වහන්නේ නැහැ. පණුව ගහනවද? පණුව හැදෙනවා. ඒ ඇඟේ ඇතුලේ ඉන්න උන් ටික කාලා ලොකු වෙනවා. ඒකනේ. ඇඟේ ඇතුලේ දැමුත් පණුව ඉන්නවා. අපේ ඇඟේ ඇතුලේ පණුව ඉන්නවා. මේ මුන් ටික දමනය කරගෙන පාලනය කරගෙන ඉන්නේ ওই කෑම කණේ වගේ අර එහෙම මෙහෙන් ඒ වගේ තිබෙන්නා වූ ඇඹරුම් වලින් එහෙම මෙහෙන් උන් ටික පාලනය කළා. මේක ජීවිතීන්ද්‍රිය අහකට ගිය ගමන්ම උන් රජවරු වෙනවා. ඒ පණුව ටික ඊට පස්සේ කාලා අර එන දියරත් එක්ක එළියට එනවා. ඔය හැම එක්කෙනාම මරණයටපත් වුණාන් පස්සේ වායුවට නිරාවරණය වෙලා දාලා තිබුණාන් පස්සේ මැස්සෝ හැව්වේ නැතත් පණුව හැදෙනවා. මැස්සෝ හැව්වන් පස්සේ ඉක්මන් වැඩි. එහෙඳ පණුව එනවා. මැස්සෝ හැව්වන් පස්සේ නැත්තම් අරක ඇතුලේ පණුව ඉන්නවා. ඔය පණුව අපි ලංකාවට යන්න ටිකට් එකක් ගත්තොත් එහෙම පණුවන්ටත් එකයි ගන්නෙ. දණ්ඩපා තනින් යනවා කියන්නේ. ඔව්. එහෙම පණුව හැදෙනවා. ඒ පණුව ඇවිල්ලා නිකන් දඟල යන්නා වූ පණුව జాතියක්. ඒ වගේ ස්වરૂපයක් තමයි ඒ වගේ ශරීරයක් තමයි මේ හැඩගස්සගෙන පනගස්සගෙන අලංකාර කරගෙන මේ බිමටම පාත් වෙලා බිම තියෙන දේවල් අහුලගෙන එළවලු පලා වර්ග ඒකෙන් හම්බෙන දේවල් කමින් බොමින් ඊට පස්සේ ඒකටම ඇලිලා ඒකෙම පිළිකුල් දේවල් වලින් පුරවමින් මේ ජීවත් කරවන්නේ ඒ වගේ අනර්ථකාරී ශරීරයක්. මේ වගේ පිළිකුල් ශරීරයකට තමයි අපි කැම්පස් එකේ ගිහිල්ලා ඉගෙනගෙන රස්සාවල් කර උදේ කන්න දෙනවා, දවාලට කන්න දෙනවා, හැන්දෑවට රැට කන්න දෙනවා ගිහි අය. ගිලම්පස දෙනවා හැම එකක්ම කර මේ ආවතේකම් සේවාවල් බැල මේවරකම් ඔක්කොම දී කරන්නේ ඔන්න ඔය ශරීරයටයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ නිරාත්‍රක බව හොඳට තේරුම් ගන්නට මේකෙන් ගිලිහිලා යන්න මේක එපා වෙන්නේ නැතිව එපා වෙන්නේ නැති එකනේ වැඩි. මේක අපිට එපා වෙන්නේ නැහැ. ඇයි එපා වෙන්නේ නැත්තේ? අවබෝධය නැති නිසා. මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ටික බුදුරජාණන් වහන්සේ මේ කායගත සති සූත්‍රයේ දේශනා කළා තියෙන්නේ.
විශාල මහනුවරදී බුදුරජාණන් වහන්සේ අර විශාල පිරිසකට දේශනා කරා කියනෝනේ කායගත සති. කායගත සතිය. විශාල පිරිසකට දේශනා කරා. ඒක නිසා ඒක නිසායි බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් කායානුපස්සන කායගත සතිය වඩනවා නම් එයා නිවන ළඟ කියලා කිව්වා. දැන් තේරෙනවද? නිවන් අසලයි කියලා කිව්වා. හොඳයි. සෑම දිනාටම තෙරුවන් සරණයි ධර්මාභෝධේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ අවබෝධේ වේවා. සූත්‍රේ හැබැයි ඉවර නෑ. ආයෙත් මේකේ කොටස් තියෙනවා තමයි. ඒක ඉදිරියට ගන්න. හොඳයි. අපි දැන් එහෙනම් ගිලම්පස අරගෙන භාවනා කරමු. භාවනා කරන්න කලින් මේක සජ්ජායනා කරන්න ඕනේ.